14 වෙනි පරිච්ඡේදය. හුදකලා වූ පුනර්ජන්මවාදයේ දීර්ඝකාලීන දෘෂ්ටියෙන් විවාහය පිළිබඳව කරනු ලබන හැම විමසීමකදීම ඇතැම් ස්ත්‍රී පුරුෂයනට විවාහ වන්නට නොලැබෙන්නේ කවර හේයින්ද යන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම මතුවේ. සෑහෙන රූප ස්වභාවයක් ඇති නමුත් මානසික වශයෙන් සාමාන්‍ය නමුත් ඇතැම් පුද්ගලයන්ට කිසි දිනකවත් විවාහ වීමට අවස්ථාවක් නොලැබේ. කේසී කියවීම් වල මේ පිළිබඳ කර්ම විපාක විවරණයක් ඇද්දැයි කාට වුවත් සිතෙනු ඇත. ප්‍රංශ ජනයන් අතර විවාහ ජීවිතය පිළිබඳ කද්දිම ප්‍රස්තාව පිරුලෙක් ඇත. විවාහය වටලන ලද බලකොටුවක් වැන්න. පිටත සිටින්න වුණට එය ඇතුළට යෑමට අවශ්‍යය. ඇතුළත සිටින්න වුණට එයින් පිටවීමට අවශ්‍යය. මේ උපහාසාත්මක ලෙස පෙනුනත් මේ කියමනෙහි විශාල සත්‍යයක් තිබේ. විවාහය ඉතා විශාල මනුස්ස සංඛ්‍යාවකට බරපතල මානසික දුක්ඛයක් ගෙන දී තිබේ. එනිසා ඔවුනට අනෙක් අය විවාහ ජීවිතය ප්‍රාර්ථනීය දෙයක් ලෙස සැලකීමත් සිතේ සැනසුමට එහි ඇති අනේක තර්ජන නොසලකා විවාහයේ ඇති භාග්‍යයේ පොරොන්දු පමණක් දකින්නට වීමත් අතිශයින් විස්මය ජනකය. විවාහයේ ඊටම අයත් මහත් දුෂ්කරතා ඇත්තේ යන සාමාන්‍ය ඥානයක් ඇතත් විවාහ නොවූ අයට තමාගෙන් කිසියම් වටිනා දෙයක් වංචා කොටගෙන ඇත්තේ යන හැඟීමෙක් ප්‍රාර්ථනා භංගත්වය හා අසාර්ථකත්වය පිළිබඳ හැඟීමෙක් තිබේ. සත්‍යකින්ම මේ තත්ත්වයේ ඇති ලිංගිකාංශයේ වැදගත් එකකි. ශිෂ්ට රටවල අවිවාහක ස්ත්‍රීන්ගේ ප්‍රාර්ථනා භංගත්වය පුරුෂයන්ගේ ප්‍රාර්ථනා භංගත්වයට වැඩියෙන් සෝචනීය. මේ ස්ත්‍රීන් සාමාන්‍යයෙන් ලිංගික සන්තර්පණය සම්බන්ධයෙන් හාමතේ සිටිතැයි කිව හැකිය. ප්‍රාථමික සමාජයේ තත්ත්වය මේ නොවේ. එහෙත් බටහිර සමාජයේ වර්තමාන ආකෘතියේදී තනිකඩ ජීවිතයෙන් දැක්වෙන්නේ ප්‍රාර්ථනා භග්න තත්ත්වයකි. එහි එක්තරා ප්‍රමාණයක හීනතාවක්ද ඇත. අවිවාහක ස්ත්‍රීන් පිළිබඳව මේ විශේෂයෙන්ම එසේය. පහතෙන නිදසුන් සියල්ල ස්ත්‍රීන් පිළිබඳවය. මෙසේ වීමට හේතුව මේ කරුණ ගැන පුරුෂයනට වඩා ස්ත්‍රීන් කේසීගෙන් කරුණු අසා තිබීමයි. එනිසා ඔවුන්ගේ සිද්ධි වඩා ප්‍රකටය. එකලාව යන වචනයේ කිසියම් පාළු බවෙක් කිව නොහැකි තරම් කනගාටුදායක ගතියෙක් ඇත. සමහර විට පෙම්වතුන්ගේ භාෂාවේ ඇති අන්තිම වතාවට යන්න ඉතාමත් කනගාටුදායක වාක්‍යාංශය වන්නාසේ තමා සම්බන්ධයෙන් කියන්නට ඇති වාක්‍යවලින් මම තනි වී සිටිමි යන්න ඉතාමත් කනගාටුදායක වාක්‍ය විය හැකිය. ආධ්‍යාත්මික ප්‍රබෝධයකින් තොරව ඇතිවන ආලයෙන් පසුවෙන වෙන්වීම නැතහොත් ආලයක් කිසි දිනකවත් නොදත් එකලා බව සියලුම මනුෂ්‍ය තත්ත්වයන් අතර ඇති ඊ타මත් නිසරු ඌද ඊ타මත් කඩාකප්පල්කාරී ඌද තත්ත්වයයි. පහත විස්තර වන සිද්ධිය අයත් ස්ත්‍රියගේ ප්‍රධාන ජීවිත ප්‍රශ්නය නම් නිතර දැනුණු එකලා බවයි. ඕ නිව්යෝක් නගරයේ සිටි සමාජ ලේකම්වරියකි. නෝවීජියන් ස්ත්‍රියක වූ ඕ හොඳින් පිහිටි අඟපසඟ ඇති සෑහෙන කායික ආකර්ෂණයකින් යුතු තැනැත්තියක් වූවාය. කේසිගෙන් පළමුවන කියවීම ලබා ගන්නා විට ඇගේ වයස අවුරුදු 47කි. ඒ වෙන විට ඕ දෙවරක් විවාහ වී සිටියාය. විවාහයෙන් ටික කලකට පසුව පළමු සැමියා මලේය. ඕ නැවත වරක් විවාහ වූවාය. මෙවර සැමියා ඈට වඩා වයසින් බෙහෙවින් වැඩිය. විවාහය කොතරම් අභාග්‍ය සම්පන්න වීදයත් ඕ ඉතා ඉක්මනින් දික්කසාද වූවාය. ඇයට දරුවන් නැත.
ඇගේ පවුලේ හැම දෙනෙක්ම මිය ගියහ. හුදු වචනාර්ථයෙන්ම ඈට කිසිවකු සිටියේ නැත. සමාජ ලේකම්වරියක වශයෙන් තිබූ තත්ත්වය නිසා ඈට මිනිසුන් ආශ්‍රය කරන්නට ලැබිණි. ඒත් ඒ ආශ්‍රය මතුපිටට සීමා වූවකි. මේ නිසා ඈ නැවත වරක් විවාහ වන්නට සිතූ නමුත් කෙසේ හෝ ඊට අවස්ථාවක් නොලැබිණි. ඕ තනි වූවාය. කියවීමක් සඳහා ඈ විසින් කරන ලද ඉල්ලීමෙහි ඇතුළත් ප්‍රශ්නවලින් ඇගේ තනිකමත් වල්මත් ගතියත් හෙළිවේ. මා නිතරම මෙතරම් තනි වී සිටින්නේ ඇයි යනු ඈ අසා තිබිණි. මට විවාහ සහකාරයෙකු නොලැබී යෑමට කිසියම් විශේෂ හේතුවක් තිබෙනවාද? මා ඊතරම් නොගැලපෙන්නේක වන්නේ ඇයි? සත්‍යකින්ම ඇගේ තනිකමට හේතුවක් තිබූ බව කියවීමෙන් හෙළි කරන ලදී. ජීවිත දෙකකට පෙර නෝර්වේ රටේදී සෝචනීය වැරදි පියවරකින් ඕ ඇගේ වර්තමාන මානසික තත්ත්වය ආරම්භ කළාය. ඈ කළ වරද නම් සියදිවි නසා ගැනීමයි. එකල ඕ කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් වූවාය. හෙළි නොකොට ඇති කිසියම් කරුණක් නිසා ඇගේ සැමියා ඒ සමාජයේ අපකීර්තියට පත්විය. දෙවන දරුවාගේ උපතින් පසුව බලාපොරොත්තු සුන් කරගත් ඕ ළඟ තිබූ කලපුවකට පැන සියදිවි නසා ගත්තාය. මෙසේ වරක දැරිය නොහැකි තරම් බරපතල වන කාන්සියෙන් හා තනිකමින් යුත් අවස්ථා එහි විපාක ලෙසින් වර්තමානයේ මතුවනු පෙනේ. මේ නිදසුනේ කර්ම විපාක සැලැස්ම ඉතා පැහැදිලිව දක්නට ලැබේ. අපහාසය ලැබුණු අවස්ථාවේදී ඕ තම සැමියාට හා දරුවන්ට අවශ්‍යව තිබූ ප්‍රේමයට හා සැලකිල්ලට ඔවුන් අහිමිකොට තම ප්‍රාණය ගෙන ගියාය. ඇගේ තිබූ ගෘහබන්ධනවල අගය සැලකීමේ අඩුකම හා අන්‍යයන් පිළිබඳ ගෞරවය හා වගකීම් ඇඟීමේ අඩුකම ඈ දැනට වැටී සිටින තත්ත්වය ඇති කළේය. යමකු යම් යම් දේවල අගය වටහා ගන්නේ ඒවායේ නැතිකමින් පමණි. මෙය සිතුවිලි දනවන තත්ත්වයකි. මෙයින් බරපතල පාපයක් යයි සිතා කතෝලික පල්ලිය විසින් සියදිවි නසා ගැනීම තහනම් කිරීමේ සුදුසුකම පමණක් නොව හැම ක්‍රියාවකටම හැම උපේක්ෂකත්වයකටම හැම නොසලකා හැරීමකටම ජීවිත සංඛ්‍යාත දායාදයට කරනු ලබන හැම හෙලා දැකීමකට එයින් ගනු ලබන හැම අයථා ප්‍රයෝජනයකටම අන්තිමේදී අප වගකිව යුතු යන සත්‍යයද පැහැදිලි කරනු ලැබේ. හුදකලාවේ දෙවැනි නිදසුනින් දැක්වෙන්නේද ඒ මූලික සැලැස්මය. ඒත් සැලකිය යුතු පමණකට එහි විස්තර වෙනස්ය. එය ඉංග්‍රීසි පරපුරකින් පැවතෙන බාලාංශ ගුරුවරියක පිළිබඳ කතාවකි. නිතර විවාහවීමට ආසාවෙන් සිටි ඕ මැදිවියේ සිටි මාපියන්ගේ එකම දුවය. ඉතා බාලවියක සිටි මේ දැරිය තනිකර දමා දෙමහල්ලෝ මෙලොව හලහ. වයස්ගත නැන්දම්මලා දෙදෙනෙකුන් විසින් මේ දැරිය ඉතා සංසුන් සම්ප්‍රදාය ගරුක ආකාරයකින් ඇති දැඩි කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇගේ වයසේ සිටි අයට ගැලපෙනසේ වෙනස්වීම ඇයට මහත් දුෂ්කරතාවෙක් විය. මුළු ජීවිත කාලය තුළදීම තමා අන්‍යයන්ගෙන් වෙන් කරන ලැදැයි සිතුණු ඇයට තනිකම තදින් දැනී ගියේය. ඕ පැහැදිලි ලෙසම ඇතුළට නැමුණු ගති දියුණු කරගෙන සිටියාය. ඇගේ ජීවිතයේ එක් ප්‍රේම සම්බන්ධයක් විය. ඒත් ඒ ඇදීම හුදෙක් කායික වූවෙකි. මානසික වශයෙන් එකට වාසය කළ නොහැකි බව වැඩි වැඩියෙන් පැහැදිලි වූ කල එය අතහැරී ගියේය. එතැන් පටන් ඇයට ඇගේ ජීවිතයේ බිඳුණු ප්‍රාර්ථනා ඇත්තක් ලෙසද හිස් වූවක් ලෙසද වැටහෙන්නට විය. ඕ තම කාර්යයෙන් රස විඳි. වෘත්තියෙන්ද සාර්ථක වූ ඕ කාර්යක්ෂමය, සමර්ථය, බුද්ධිමත්ය. එසේ වුවත් වරින් වර අවුත් සති කිහිපයක් පැවති ක්‍රමයෙන් බැස යන මානසික වැටීමක් ඈ වටකොට ගනි.
මේ කලකිරීමටපත් අවස්ථාවලදී ඕ බොහෝ විට සියදිවි නසා ගැනීමට සිදුවාය. හොඳ ගතිගුණ ඇති සිත් ගන්නා වූ ඈ තරම් තද කලකිරීමකට පත්වේයයි කෙනෙකුට කවදාවත් සිතා ගන්නට බැරිය. ඈ ලබාගත් කියවීමට අනුව ඇගේ ඉතිහාසයේ සිදු වූ ප්‍රධාන සිද්ධිය නම් ජීවිත 4කට පෙර පර්සියානු යුගයේදී බෙඩුවින් ගෝත්‍රිකයන් විසින් ඇගේ රට කොල්ලකෑ අවස්ථාවක සිදු කරගත් සියදිවි හානියකි. එකල ඕ එහි පාලකයාගේ දුවකි. ඕද ඒ කාලයේදී අරාබි නායකයෙකු විසින් සතුරු ඇප වශයෙන් අල්ලා ගන්නා ලද්දිය. පසුව දෙවන භාරකාරයාට පවරනු ලැබුවාය. ඔහුට දාව ඈට දැරියක් උපනි. මේ දැරියගේ උපතින් වැඩිකල් නොයවා ඕ සියදිවි නසා ගත්තාය. දැරිය ඒ රණකාමී මිනිසයන්ගේ කරුණාවට ඇරුණාය. ඈ ජීවත් වූයේ ඔවුන් සමගය. පසුව පරිබ්‍රාජකයෙකු විසින් ඉතා කෙට්ටු තත්වයක සිටි ඈගෙන සුවපත් කරන තාක් ඇගේ කලදසාව ඉතා නරක් විය. මව සියදිවි නසා ගත්තේ අනෙකකුගේ කැමැත්තට යටත්වීමට නොකැමැති වූ නිසා පමණක් බව කියවීමෙන් දක්වනු ලැබේ. මේ ආත්මය මේ අත්දැකීම නිසා තමාම තෘප්තිමත් කිරීම සඳහා පමණක් දිවි නැති කර ගැනීමේ පහත් තත්වයට වැටුණා. ඒ කලේ ආත්මාරක්ෂාව සඳහා හෝ රට නැතිනම් ප්‍රතිපත්තියක් රැකීම සඳහා හෝ නොවේ. කියවීමෙන් වෙනත් විස්තර බලන විට ඈ මාන්නක්කාර මුරණ්ඩු හිතුවක්කාරීක බවත් ආත්මාවමානය විඳීමට නොකැමිතිව ජීවිතය විනාශ කරගත් බවත් පෙනියයි. ගොරෝසු ලෙස පෙනෙන ඇගේ ආචාර විචාර පුරුෂෙකුගේ තරමට ස්වාධීනය. ඇගේ මේ මානසික ගතිය ගැන සලකා බලන විට වර්තමානයේදී පුරුෂයන් ඇගෙන් ඈත් කරන්නේ පර්සියානු ජීවිතයේදී කරන ලද පාපයේ බව පෙනේ. සමහර විට දැන් ඈ කෙරෙන් මිනිසුන් බයකොට පළවා හරින්නේ ඇගේ නැමීමේ අඩු ගතියත් තම විනිශ්චය අත්හැරීමට ඇති නොකැමැතිකමත් විය හැකිය. පුදුමයකට මෙන් ඕ මේ ජීවිතයේදී නිතරම දරුවෙකු ලබා ගැනීමට ආශා කළාය. ඇගේ ආරක්ෂක මහලු නැන්දනී කෙනෙකුන් විසින් මතු කරන ලද දුෂ්කරතා නිසා නොවේ නම් ඈ බොහෝ කලකට පෙරදීම ගැහැණු දරුවක හදාගන්නට ගන්නවා ඇත. ඇයට ලැබී ඇති තවත් පුදුම කර්ම දායාදයක් නම් නිතර සියදිවි නසා ගන්නට සිටීමයි. කියවීමෙන් ඇගේ තත්ත්වය පිළිබඳ සෑහෙන විවරණයක් ලැබිණි. මින් පසු ඇය සියදිවි නසා ගන්නට සිතන්නේ නැත. එසේ නොසිතන්නේ දැන් මුහුණ නොදෙන ප්‍රශ්නයට පසුව මුහුණ දෙන්නට වන බව දන්නා වූ ඇය සියදිවි නසා ගැනීම ගැලවීමේ මාර්ගයක් ලෙස නොසලකන නිසාය. කෙසේ හෝ ඈ ලබාගත් තවත් කියවීමකදී පසු වී නමුත් මේ ජන්මේදීම ඇයට විවාහයක් බලාපොරොත්තු විය හැකි බව කියන ලදී. මේ අතරතුර ඇගේ සම්බන්ධයට පත් හැම දෙනෙකුටම හැම අයුරකින්ම ඈ උපකාර කළ යුතු විය. මේ අභිමතාර්ථය කොතෙක් ඉක්මනින් ලබාගත හැකිදැයි ඈ ඇසු විට ලැබුණු පිළිතුර නම් ඔබ ඔබේ හොඳකම ඔප්පු කළ කල්ලි එය සිදුවනු ඇත යනුය. කීප පොලකදීම මේ ජන්මය ඇයට ලැබී ඇති පරීක්ෂණ යුගයක් බව පැහැදිලිව තේරුම් කර දී ඇත. මගේ ජීවිතයේ ඉක්ුත් වූ අවුරුදු 5 මිනිසුන්ගේ ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූයේ ඇයිදැයි ඇසු විට ලැබුණු පිළිතුර ඔබේ මේ ජන්මයේ මූලික පරමාර්ථයේ පරීක්ෂණ යුගය එයයි යනුය. දරුවෙකු අතහැර සියදිවි නසා ගැනීමේ පාපයෙන් හුදකලා වීමෙන් හා සැමියෙකු නැතිවීමෙන් විපාක විඳින්නට සිදු වූ නිදසුන් දෙකක් මෙහි ඇත. ලිපි ගොනුවල 3 වන නිදසුනක්ද තිබේ. මෙය ටෙක්සාස්හි සංගීත ආචාර්යවරියක පිළිබඳ සිද්ධියකි. ඒ හේතු නිසාම ඇයටත් සමානම තත්ත්වයක් ලැබී ඇත. ප්‍රංශ රජමාලිගයේ සමාජිකාවකව සිටියදී ඕ දිවි තොර කරගත්තාය.
නිදසුන් 3ක් පමණක් පදනම් කරගෙන සියදිවි නසා ගැනීමේ කර්ම විපාක පිළිබඳව සාමාන්‍ය න්‍යාම සදා ගැනීමට අපට අයිතියක් නැති බව සත්‍යය. සියදිවි නසා ගැනීමේ සාමාන්‍ය කර්මය ජීවිතාසාව අතිශයම බලවත්ව තිබියදී මැරෙන්නට සිදුවීමේ යනු මෑන්ලි හෝල්ගේ මතයයි. මෑන්ලි හෝල් reincarnation the cycle of necessity. මේ මතය සනාත කිරීමට නිදසුනක් අපට කේසි ලිපිගොනු වලින් නොලැබේ. ඒත් ඒ යුක්ති සහගත මතයකි. අතීතෙහි සියදිවි නසා ගැනීම සිදු වී ඇති නමුත් වර්තමානයේ කිසිම කර්ම විපාකයක් පැහැදිලිව දක්නට නැති වෙනත් නිදසුන් කීපයක්ම කේසි ලිපිගොනුවල ඇත. ඇතැම් විට මේ කර්මවල විපාක අනාගත ජීවිතවලදී ප්‍රකට වෙනවා ඇත. කෙසේ වූ වර්තමානයේදී තනිවීමත් විවාහවීමට බැරිවීමත් විවිධ හේතුන් නිසා ඇතිවිය හැකිය. නිදසුනක් වශයෙන් සම්පූර්ණයෙන් වෙනස් වූ කර්ම හේතුවෙක් පහතෙන සිද්ධියෙන් පැහැදිලි කෙරේ. මේ නිදසුන පිරික්සීමේදී ඔස්කා වයිල්ඩ්ගේ පහතෙන කෙටි කියමන සිහියට නැගේ. ජීවිතයේ ඇත්තේ දුක්ඛිත සිද්ධි දෙකකි. එකක් නම් ඔබට අවශ්‍ය දේ නොලැබීමයි. අනෙක නම් අවශ්‍ය දේ ලැබීමයි. මේ පුදුම පරස්පර විරෝධීත්වෙහි හේතු ඇත්තේ මිනිසාගේ දුප්පත් විනිශ්චයය. මීට හින්දුන් කියන්නේ අවිද්‍යාව කියාය. ඇතැම් සුරංගනා කතාවලදී මිනිසුකට වර 3ක් දෙනු ලැබේ. බොහෝ විට මේවායින් දැක්වෙන්නේ ඔහු මෝඩ ප්‍රාර්ථනා කරන බවය. මේ ප්‍රාර්ථනා ලබාගත් අයින් පසුව ඔහු විසින් ඒවායේ ප්‍රතිඵලවලට අනුව පැවතිය යුතුය. මෙබඳු කතාවලින් කරුණු දෙකක් හොඳින් හඟවනු ලැබේ. පළමුවෙන්න බොහෝ මිනිසුන් සත්‍ය වශයෙන්ම ජීවිතයේදී තමාට අවශ්‍ය දේ හරියට නොදන්නා බවයි. දෙවැන්න මිනිසාගේ දුක් වලින් වැඩි හරියක් ඔහු විසින්ම කරනු ලබන මෝඩ තෝරා ගැනීම වලින් මතුවන බවයි. මේ තෝරා ගැනීම වැරදි විනිශ්චය නිසාද සීමා සහිත නැතහොත් භෞතික දෘෂ්ටිය නිසාද වර්ධවාගත් ආත්මාර්ථකාමීත්වය නිසාද නැතහොත් දූරදර්ශී නො වූ ආත්මලාභය නිසාද ඇතිවේ. පහතෙන සිද්ධිය අත්ලන්තිස යුගයේ තරම් අතීතයකදී කරන ලද තීරණයක් පිළිබඳ නිදසුනකි. එහි ප්‍රතිඵලය මේ දක්වාද විඳිනු ලැබේ. මේ සිද්ධිය 40 හැවිරිදි ස්ත්‍රියක පිළිබඳ වූවකි. ඕ මිටි තරබාරු ස්ත්‍රියකි. මේට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ව්‍යායාම අඩුකම හා වැරදි ඉරියව්‍ය. ඇගේ මුහුණේ අලංකාරය අතිශයින්ම අහිංසකය. ඇගේ කේශ කලාපේ හැමදා අලුත්ය. ඇන්දේ නිශ්චිත ලෙසම නොගැහැණු ඇඳුමකි. සියලුම ඇඳුම් තෝරාගත්තේ ඇගේ පෙනීම ලස්සන කරන අදහසින් නොව ප්‍රයෝජනය හා වියදම පදනම් කරගෙනය. ලස්සන කරන්නෙකුගේද රූපය සකසන්නකුගේ වස්ත්‍රෝපදේශයකුගේද වහල ඈට ලැබුණා නම් ලස්සන වැඩිහිටි ස්ත්‍රියක බවට හැරෙනු ඇත. ඇගේ මූණේ ලස්සන ක්‍රමිකය හොඳය. ඉදිරිපත් වන ගතියත් සිත්තලවන ආචාරත් දියුණු කරගෙන තිබුණි. මීට ප්‍රධාන හේතුව ඇගේ ආගමික විශ්වාසයයි. 8 වන පන්තියට පමණ උගත් යපුනේ කර්මාන්ත ශාලාදියේ අත්වැඩවල හා යාන්ත්‍රික වැඩවලත් යෙදීමෙනි. අගේ මනින මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකදී the all Port Vernon scale based on the Spranger value types ස්ප්‍රැන්ගර්ගේ අගේ වර්ග 5 පදනම් කරගත් ඕල් පෝට් වර්නන් තුලාව ආගමික හා සමාජික සාරධර්ම පිළිබඳව වැඩිම ලකුණු ප්‍රමාණය ලැබුවාය. ආගමික පොත් කියවීම හා කිසියම් වර්ගයක සමාජ සේවක යෙදීම ඇගේ ජීවිතයේ ප්‍රධාන ඇලීම් වූ නිසා ඒ බලාපොරොත්තු විය යුත්තකි. එසේ වුවත් ඇය ගෙවන්නේ හුදකලා තනි ජීවිතයකි. ඇගේ ආගමික ආකල්පය
පවුලේ අන් කෙනෙකුට නැත. ඇගේ ජීවිතයේ ප්‍රේම සම්බන්ධතා බෙහෙවින් අඩුය. මනෝවිද්‍යාඥයෙකුගේ දෘෂ්ටියෙන් බලන විට මේ ස්ත්‍රිය පුල්ලිංගික විරෝධයයි නම් කරනු ලබන ආකල්පය පිළිබඳ පැහැදිලි නිදසුනකි. පුල්ලිංගික විරෝධය නම් ස්ත්‍රියකගේ වැඩකටයුතු පිළිගැනීමට ස්ත්‍රියකට ඇතිවන නොකැමැත්තයි. ස්ත්‍රීන්ගේ ස්වතන්ත්‍ර භාවය ආරක්ෂා කරනු සඳහා යුද වැදීමට තරම් මෝ ස්ත්‍රී ස්වතන්ත්‍රවාදීය. ඇගේ නොගැහැණු ආකල්පයේදී මේ විරෝධය හොඳින් පැහැදිලි විය. පියුරිටානු තරමට ආත්ම ලංකාරය ප්‍රතික්ෂේප කිරීමේදී හා පුරුෂයන් ඇද ගැනීමට කරන යත්න ප්‍රතික්ෂේප කිරීමේදීද එය ප්‍රකට වේ. මේ ආකල්පයේදී ප්‍රයෝජනට ගනු ලබන මනෝවිද්‍යාත්මක උපාය සිත් ගන්නා සුළුය. සම්මත මනෝවිද්‍යාවෙන් එය හොඳින් විවරණය කරනු ලැබේ. එහෙත් ඒ විවරණය අසම්පූර්ණ බව පෙනේ. පළමු කොටම අපි පුල්ලිංගික විරෝධයක් ඇතිවන පරිදි ඇය සකස් කළ ඒ කායික හා මානසික දායාදයක් පරිසරයත් ඇතිවෑ ඉපදුනේ කවර හේින්දැයි අසමු. ඇගේ අතීත ජීවිත ඉතිහාසය ඊට පිළිතුරු සපයයි. අතීත ප්‍රථම ජීවිතයේදී ඕ බැප්ටිස්ට් ජෝන්ගේ ළඟ ඥාතිවරියකි. ඒ නිසා ඇය වැඩුණේ තද ආගමික උනන්දුවක් ඇති පරිසරයකය. ඇගේ වර්තමාන ආගමික නැමීමට හේතුයේ එයයි. ඊට ප්‍රථම පූර්වතර පලස්තීන යුගයකදී ඕ පුරුෂයකි. මේ පුරුෂයා ලීයෙන්ද ලෝහෙන්ද වැඩ කරන්නෙක් විය. වර්තමානයේ ඇගේ යාන්ත්‍රික හා ප්‍රායෝගික ආකල්පයට හේතු වූයේ මේ විය හැකිය. ඊට පෙර ඕ අත්ලාන්තිසෙහි උසස් පන්තියේ ස්ත්‍රියකි. අභාග්‍ය සම්පන්න ප්‍රේම සම්බන්ධයකින් ඇයට තද චිත්ත වේදනාවක් හා වල්මත් වීමක් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ආත්මය ලෞකික වින්දනවලදී බලාපොරොත්තු කඩ කරන හෘදය වේදනා ඇති කරන අයට ප්‍රේම නොකරන්නට අධිෂ්ඨාන කර ගත්තාය. ආලේ උගුල් වලින් හා අනතුරු වලින් මිදීමට නිශ්චය කර ගැනීමේ ආරම්භක අවස්ථාව අපට මෙහිදී හමුවේ. මෙසේ ඇගේ වර්තමාන හුදකලා අවිවාහක තත්ත්වය විපාකාර්ථයෙන් වූ කර්මඵලයක් නොවේ. ඉහත කියන ලද සියදිවි නසා ගැනීම සිද්ධිවලදී අපට දක්නට ලැබුණු ක්‍රියාව හා ප්‍රතික්‍රියාව මෙහිදී දක්නට නොලැබේ. මෙහිදී අපට දක්නට ලැබෙන්නේ ප්‍රාර්ථනා ශක්තිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අවිච්ඡින්නතා මූලධර්මයයි. ඕ වරක් නිශ්චයක් ඇති කරගෙන ඇගේ සහජීවීන් පිළිබඳවත් ඔවුන් සමග වූ සම්බන්ධතා පිළිබඳවත් ආකල්පයක් තනාගත්තාය. නියම අත්ලන්තියානු පමණ ඉක්මවීමෙන් යුතුව නැවත කිසි දිනක අන්‍ය පුද්ගලයන් හා සමග විශේෂයෙන් විෂභාග ලිංගිකයන් සමග ආදර බන්ධනවලට නොපැටලීමට අධිෂ්ඨාන කරගත්තාය. මේ නිශ්චය කරගත්තේ ආධ්‍යාත්මික වූ හෝ මෛත්‍රී සහගත වූ හෝ අභිනිෂ්ක්‍රමණයකින් නොවේ. එය කැරුණේ ආදරයෙන් පසුව අවමන් නොවිඳීමට ඇති ආත්මාර්ථකාමී තෘෂ්ණාවෙනි. අතර කාලයේදී ඇගේ ආකල්පය වෙනස් කිරීමට කරුණක් ඕ කිසි දිනක නොදුටුවාය. ඒ නිසා දැන් ඈ තම තීරණේ මානසික වූද තර්කානුකූල වූද සියලු ප්‍රතිඵලවලට අනුව වාසය කළ යුතුය. ඒ පිළිබඳව ඇගේ සිතත් චේතනාවත් වෙනස් කර ගන්නාතුරු ඒ ප්‍රතිඵල විඳිය යුතුය. ඇයට මේ ජීවිතයේදී විවාහ විය හැකිද නැද්ද යන්න කියවීමෙන් නිශ්චය කොට නොදැක්වේ. එහෙත් අඩු ගණනේ අන්‍යයන් කෙරෙහි ආදරයත් උනන්දුවත් දියුණුවන පැත්තට ක්‍රියා කරගෙන යයි. ආදරේ නැතිකමින් එහි අගය ඉගෙනගෙන ඇත. ඇගේ තනිකමින් ඇය තමාගේ ආලේ ඉවතලීමේ පාපයේ පළ දෙන සැටි දැකගත්තාය. දෙවන සිද්ධිය සමලිංගික සේවිනීයයි බෙහෙවින් සැකකරන ලද ස්ත්‍රියක සම්බන්ධ වූවකි. කේසී කියවීම්වල කිසි දිනක පැහැදිලිව කියවී නැති නමුත් සමහර අවස්ථාවලදී
සමලිංගික සේවනය ආසන්න ලිංගමාරුවක් නිසා වන බව සිතන්නට කරුණු තිබේ. පූර්ව ජම්මයකින් යටපත් නොකළ හැකි තරමට ප්‍රබල වූ විසභාග ලිංගික ගුණයන්ගේ පැමිණීමකින් ඒ වන බව පෙනේ. එංගලන්තයේ උපන් මේ ස්ත්‍රිය බාල වයසේදීම ඇමරිකාවට ආවාය. කියවීම ලබා ගන්නා කාලයේදීම ඕ එක්සත් ජනපදවල විශාල නගරයක තම වෘත්තිය කරමින් සිටියාය. පෙනුමෙන් හා ආකාරයෙන් ඕ බෙහෙවින් පුරුෂ ගතිකය. ඇගේ හඬ පුරුෂයෙකුගේ මෙන් ගැඹුරුය. ඈ අඳින්නේ සන්නාලියක විසින් සාදන ලද පිරිමිනට ගැලපෙන ඇඳුම්ය. පිරිමින්ගේ අභිනය හා ඉරියව් භාවිත කරන ඕ කොණ්ඩේ හොඳටම කොටට කර කපයි. ඈ සමලිංගික සේවනී යන ඇගේ යෙහෙලියන් අතර පවත්නා සැකය මේ ලක්ෂණ දැකීමත් අවුරුදු බොහෝ ගණනක් තිස්සේ ඈ පෙනීමෙන් හා ආකාරයෙන් බෙහෙවීම ස්ත්‍රී ගතික වූ ස්ත්‍රියක සමග එකට ජීවත්වීමත් පදනම් කොට ඇති වූවකි. ඔවුහු වෙන් නොකළ හැකි සහකාරියෝ වූහ. ඔවුන්ගේ වැඩපිළිවෙලෙහි සමලිංගික සම්බන්ධයක හැම ලකුණක්ම විය. ඇගේ වර්තමාන ගතිගුණ සම්බන්ධයෙන් මේ ජීවිතයට පූර්ව වූ ජීවිත දෙකක් බෙහෙවින් වැදගත් වේ. අතීත දෙවන ජීවිතයේදීම කුරුෂ යුද්ධ කාලෙහි එංගලන්තයේ ඉපිද සිටියාය. ඕද ඔවුන්ගේ සැමියන් විසින් අතහැර යන ලද ස්ත්‍රීන් දහස් ගණනකින් එකියක් වූවාය. ඔවුනට ඔවුන් සඳහාම සටන් කිරීමට සිදුවිය. මේ නියම කුරුෂ යුද්ධ අත්දැකීම බොහෝ පුද්ගලයන් කෙරෙහි මානසික සලකුණු ඉතිරි කොට තිබේ. ඔවුන්ගේ අත්හැර දැමීමට හා තනිකමට සමහර ස්ත්‍රීන් ප්‍රතික්‍රියා කළේ එක් ආකාරයකට, තවත් සමහරුන් තවත් ආකාරයකට. මේ ස්ත්‍රිය මේ කාරණයේදී සාමාන්‍යයෙන් ස්ත්‍රී වර්ගයා කෙරෙහි නැති වේගයකින් හා නායකත්වයකින් ප්‍රතික්‍රියා කළාය. ඈට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පානට සිදු වූ බව පෙනේ. ඒ තත්ත්වයේ සිටි අන්‍ය ස්ත්‍රීන්ගේ දුක්ඛිත භාවයේ තේරුම්ගත් ඕ ඉදිරිපත් වී ස්ත්‍රීන්ගේ අන්‍යෝන්‍ය ආරක්ෂාව සඳහා ඔවුන් කිසියම් සාමූහික ව්‍යාපාරයකට සංවිධානය කළාය. එතැන් සිට මේ තැනැත්තියගේ පුරුෂයන් කෙරෙහි විශේෂයෙන්ම අස්ථාවර ව්‍යාපාරවල නිරත වූවන් කෙරෙහි විශ්වාසය අඩුවිය. කෝන්තර මතක තබා ගැනීමටත් සැක කිරීමටත් අනුන්ගේ වැඩ ගැන ප්‍රශ්න කිරීමටත් නැඹුරුවීම ඇති වූයේ මේ ආත්ම භාවයෙනි. ආක්‍රමණශීලී වූ ඇතැම් පුරුෂ ගතික ගුණ ඇගේ ආත්මයේ පහළ වූයේ මේ ආත්මයේදීය. ඒ ගුණවල මුල් හට ගැනීම අඩු ගණනේ මේ වතාවට මේ අයි අපට පිළිගත හැකිය. එසේ කියන්නේ ඊට කලින් ජන්මෙහි පලස්තීනයේ ස්ත්‍රියකව සිටි මැගේ පුරුෂ ගතික නැඹුරුකම් ඇති බවක් කියවීමේ සඳහන් නොවන හේිනි. කුරුෂ යුද්ධ යුගයේ අවසානයේදී මේ පුරුෂ ගති කොතරම් ප්‍රකාශයට පත් වූවාද යතහොත් ඕ ඊළඟ ආත්ම භාවයේදී පුරුෂයෙකුව උපන්නාහ. නැවතවරක් එංගලන්තයේ උපන් ඕ ජෝන් ස්මිත්ගේ පැමිණීමෙන් ටික කලකට පසුව හාඩ්කාසල් සමග ඇමරිකාවට පැමිණි නිර්භීත මිනිසුන්ගෙන් එකෙක් වූවාය. එකල ඇගේ නම ජේම්ස් බූහනනය. මංකොල්ලකාරයෙකුද නාස්තික දෘෂ්ටියකුද වූ ඕ නැගෙනහිර වෙරළට ආසන්න රාජ්‍යවල හැමතැනම ඇවිද්දාය. පසුව ඕ තවත් වික්‍රමකාරීන් සමග රටමැදට ගියාය. දැන් අපට ඕ පුරුෂ ගතික ආත්මයක් වී ගැහැණු සිරුරක සිටිනු දක්නට ලැබේ. ඒ සිරුරත් බොහෝ දුරට පුරුෂ ශරීරයක් බඳුය. ඇත්ත වශයෙන්ම සමලිංගික සේවිනී නම් වරහන් තුල මේ කරුණ ගැන නිශ්චිත තොරතුරු නැත. සිද්ධියේ සිත් ගන්නාකම ද්විගුණ වේ. ඇසේ නොවුවත් මේ තත්ත්වයේ විශාල මනෝවිද්‍යාත්මක වටිනාකමක් ඇත. එසේ කියන්නේ එයින් අප අතිශයින් වැදගත් වූ ප්‍රතිපක්ෂතා
මූලධර්මය ඉදිරියට පමුණුන හේිනි. පුද්ගලයෙකුගේ ආත්මයේ ප්‍රබලව ඇත්තේ ස්ත්‍රී ගති පුරුෂ ගති යන මෙයින් එකක්. නමුත් හැම පුද්ගලයෙක්ම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද වේ යන සත්‍ය වූ මතය ගැන යුන් නම් මනෝවිද්‍යාඥයා සවිස්තරව කරුණු දක්වා ඇත. පුද්ගලයෙකුගේ ශරීරයේ තම ලිංගයේ ඉන්ද්‍රිය මෙන්ම ප්‍රතිපක්ෂ ලිංගයේ අසම්පූර්ණ ඉන්ද්‍රියද අඩංගුව ඇත්තාසේ මනුස්ස ආත්මයේ ප්‍රතිපක්ෂ ලිංගයට අයත්යයි කිව යුතු తాවකාලිකව යටපත් කරන ලද නොදියුණු ශක්ති ඇත්තේය. අවුරුදු ගණනක් කරන ලද චිකිත්සාගාරික නිරීක්ෂණ වලින් යුන් විසින් සොයා ගන්නා ලද මේ මනෝවිද්‍යාත්මක සත්‍ය මනුෂ්‍යයාගේ සම්භවය හා සංවර්ධනය පිළිබඳ කේසී කියවීම හා හොඳින් ගැලපේ. කේසී මතය කෙටියෙන් මෙසේය. සියලු මනුෂ්‍යාත්ම මැවී ඇත්තේ ලිංග රහිත දිව්‍යමය වේ. එහෙත් ප්‍රතිපක්ෂතාවයේ නැතහොත් ලිංගයේ මූල ධර්මය විශ්වයේ නිර්මිත වීමට අයත් මූල ධර්මයන්ගෙන් එකකි. ද්‍රව්‍යයන් සමග ආත්ම පැටලී ගියේ විවිධ ප්‍රතිපක්ෂතා නියාම ධර්මවලිනි. පළමු කොට ඔවුහු ලිංග දෙකම ඇති උබතෝ භ්‍යංජනකයෝ ඌහ. ඉන්පසු ද්විලිංගික ඌහ. අත්ලාන්තියානු ඉතිහාසයේ මුල් සතවර්ෂවල ලිංගික ශක්තිය වර්ධවා භාවිතා කිරීමෙන් ඇති වූ විකාර රූප පිළිබඳ පුදුම නිදසුන් ඇත. දැන් පවත්නා ද්විලිංගික තත්ත්වය අපගේ සංවර්ධනය තුළ ඇති එක් අවස්ථාවක් පමණි. සමහර විට මෙය ආධ්‍යාත්මික මට්ටමක වූ උබතෝ භ්‍යංජනකත්වයට නැඹුරු වෙනවා විය හැකිය. ස්ත්‍රී පුරුෂ යන විපක්ෂතා දෙකෙහි එක එකක් පාසා ඊට අයත් විශේෂ ගුණ ඇත. අඩු ගණනේ අපේ සංස්කෘති යුගයේදී විශේෂ පුරුෂ ගති හා විශේෂ ස්ත්‍රී ගති පහත එන අයුරින් වෙන්කොට දැක්විය හැකිය. ශක්තිය හා ආක්‍රමණශීලීත්වය, නිශ්චිතත්වය, ආධිපත්‍ය හා කර්කශත්වය යන මේවා පුරුෂ ගුණය. යටහත් පාක්කම, නිෂ්ක්‍රීයත්වය, ශාන්තභාවය හා කරුණාව යන මේවා ස්ත්‍රී ගුණය. කිසියම් ආත්මයක් එකම සංස්කෘතික යුගයකදී ස්ත්‍රී ශරීරයක හෝ පුරුෂ ශරීරයක දිගටම ඉපදීම නිසා මේ එක්ගුණ සමුදායක් පමණක් ඉක්මවා දියුණුවීමෙන් ඒකපාක්ෂික වීමේ අනතුරට පාත්‍ර වූවා යයි සිතමු. මේ පුද්ගලයාට ලෝකයේ සෙස්සන්ටද නියම අනතුරකි. අපට ඒ සම්බන්ධව ඉතා හොඳ නිදසුනක් නට්සීන්ගේ දර්ශනය හා චරිතයේ දක්නට ලැබේ. නට්සීන් විසින් ආදර්ශයට ගනු ලබන උත්තර මනුෂ්‍යයා උත්තර පුරුෂයෙකු මිස උත්තර මනුස්සයෙක් නොවේ. නට්සීන්ගේ ආදර්ශය ශක්තිය, බලය, ආක්‍රමණශීලීත්වය, ආධිපත්‍ය, පෞරුෂය හා ආත්මාර්ථකාමය යන පුරුෂ පාක්ෂික ගුණ උසස් කොට දක්වයි. මේ ගුණ අවශ්‍යය. ඒවාට තැනැක් දී ඇත. මේවා ප්‍රේමේ හා ආත්ම පරිත්‍යාගයේ ස්ත්‍රී ගුණවලින් මුරුදු නොකළහොත් ක්‍රූරත්වයට, තෘෂ්ණාවට හා උමතු අහංකාරයට හැරේ. දැනටම ලෝකයේ මේ ආදර්ශයේ දරුණු විපාක දැක තිබේ. හුදකලා වූ පුරුෂත්වය අසම්පූර්ණය. වැඩි අවධාරණයෙන් එය නරකට හැරේ. ඒ නිසා එහි අඩුව ස්ත්‍රී පාක්ෂික ගුණයන්ගෙන් පිරවිය යුතුය. ප්‍රතිපාක්ෂිකයන්ගේ සංයෝගයක් වූ විවාහයෙන් මේ ඌනපූර්ණය එක්තරා ප්‍රමාණයකට සිදුවේ. විවාහයේ එක් හවුල්කාරයා අනෙකා විසින් එක්තරා ප්‍රමාණයකට සැරබාලකොට මුරුදු කරනු ලබයි. ඒත් මේ සංස්කරණය එපමණකින්ම සම්පූර්ණ නොවේ. වැඩි වශයෙන් පුරුෂ වූ ආත්මයක් එක් ජීවිත කාලයකදී ඔහුගේ සහකාරිය විසින් ස්ත්‍රී ගුණපක්ෂයට නැඹුරු කරන්නේ සුළු ප්‍රමාණයකි. මෙසේම ස්ත්‍රියක වෙනස් වන්නේද සුළු ප්‍රමාණයකිනි. අනුක්‍රමයෙන් ස්ත්‍රී පුරුෂ ශරීරවලට මාරුවෙමින් කෙරෙන ජන්ම ග්‍රහණයෙන් අපට අවශ්‍ය වන පරස්පර වශයෙන් නිවැරදි කර දෙන අත්දැකීම් ලැබේ. මෙසේ නැවත වරක් පුනර්ජන්මවාදය
මනෝවිද්‍යාවට අවශ්‍ය නවමානය සපයන බව දක්නට ලැබේ. ආත්මයේ පූර්ණත්වය ලබාගත හැක්කේ නැවත නැවත සිදුවන පුනර්ජන්ම වලින් පමණි. අධිපති බවත් යටහත්කමත් යන දෙක බලයේ පූර්ණ සමවෘත්තියක් බවට අරවාගත හැක්කේ මේ ක්‍රමයෙන් පමණි. ඊශ්වරේච්ඡාවට කීකරුවන උත්සාහවත් ආත්මයක් ඇතිවන්නේ ඒ මාර්ගයෙනි. අප විසින් මොහොතකට පෙර සලකා බලන ලද්දේ ශාරීරික ලිංගයේ පිළිවෙලින් මාරු කිරීමෙන් ආත්මය සකස් කර ගැනීමට කරන ලද යත්නයක් පිළිබඳ සිත් ගන්නා නිදසුනකි. මේ ආත්මයේ පළමුව ස්ත්‍රීක වශයෙන්ද ඊට පසුව පුරුෂයෙකු වශයෙන්ද ජන්ම දෙකකින් නිශ්චිත පුරුෂ ගුණ දියුණු කරගෙන තිබේ. එසේ කර ඇත්තේ ශාන්ත භාවය, සුන්දරත්වය, සමාව, සහනය හා ඉවසීම පරදුවට තබාය. නැවතවරක් පුරුෂ ශරීරයක ඉපදීමෙන් සිදුවිය හැක්කේ දැනටමත් පමණ ඉක්මවා ඇති නැමීමක් තවත් වැඩිවීමය. තරම් අධිකව දියුණු කරන ලද පුරුෂ ගතිත් ඇතිව ස්ත්‍රී ශරීරයක ඉපදීම මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයකි. ඇගේ සැකැස්මේ ඇති නොසමබර බව, ඇතුළත හා පිටත අතරත් ගුණය හා ශරීරය අතරත් වූ වෙනසින් හා සමාජ විසින් ඇගෙන් බලාපොරොත්තු වූ කායික කාර්යෙන්ද වඩාත් පැහැදිලි වේ. ඇගේ ස්ත්‍රී ගුණ අඩුකම මේ ක්‍රමයෙන් ප්‍රකට වී කරදරයක් වන්නට ඇත. ඇතුළත වෙසෙන ආත්මයාගේ අවධානය පිළියම් පිණිස වූ සමබරතාවයක අවශ්‍යතාවට යොමු විය යුතුව තිබිනි. ඒ නිසා සමලිංගික සේවී වීමට තමාට ඉඩ දෙන පුරුෂ ගතික ස්ත්‍රීනොත් ස්ත්‍රී ගතික පුරුෂයනොත් කලින් තිබූ තත්ත්වය කරා ආපසු යෑමෙන් තමාට පුරුදු පහසු මාර්ගයක් ගන්නා බව පෙනේ. ඇතැම් විට ඔවුන්ගේ ශරීර ඔවුනට උගන්වන්නට තතනන සමබර කිරීමේ පාඩම ඉගෙනීම ප්‍රතික්ෂේප කරනවා විය හැකිය. මෑත අතීතයේදී පුරුෂයන් ලෙස ඉපිද සිටීමෙන් ඇති වූ පුරුෂ ගතිවලින් යුක්ත ස්ත්‍රීන් පිළිබඳ තවත් බොහෝ නිදසුන් කේසි ලිපිගොනුවල ඇත. ආසන්න වූ පුරුෂ ජන්මයක් නිසා ඇති වූ පුරුෂ ගති තිබීමෙන් විවාහයේ ඒකාන්තයෙන්ම වළක්වන්නේ නැති නමුත් එයින් විවාහය බොහෝ දුෂ්කර වන බව පෙනේ. එයින් බොහෝ විට දරුවන් ඇති කිරීමේ ශක්තිය නැතිවන බව පෙනේ. ගැබ් ගැනීම දුෂ්කර වූද කොහෙත්ම නොහැකි වූද බොහෝ ස්ත්‍රීනට එහි හේතුව ළඟදී සිදු වූ ලිංග මාරුවීම බව කියා ඇත. කෙසේ හෝ එකලා භවයේ කර්ම හේතු කීපයක් ඇති බව පෙනේ. සිය දිවි නසා ගැනීම, ආලය නොකිරීමට නිශ්චය කර ගැනීම, අන්‍ය ලිංගික ජන්මයකින් පැමිණි විසභාග ලිංගික ගති දියුණු වීම යන මේ කවරක් වුවද එකලා බවට හේතු විය හැකිය. හේතුව කුමක් වුවද අනෙක් ඕනෑම තත්වයක් මෙන් මේද අභ්‍යන්තර ගුණවගාවට හා ආත්ම ප්‍රතිසංස්කරණයට ලැබී ඇති අවස්ථාවක් බව පිළිගත යුතුය. විවිධ වික්‍රමයන්ගෙන් පසුව කැන්ඩිඩ් අපි අපේ ගෙවත්ත වගා කරමු යයි කීවේය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම තමන් එකලා භවයේ නිසරු කූඩුවට අසු වී ඇතැයි හැඟී ගිය විට මේ ප්‍රඥාව තමන් සඳහාම යොදාගත හැකිය. සහකාරත්වයේ ලැබීමට නම් ඊට සුදුසු විය යුතුය. මිත්‍රයන් ලැබීමට නම් අප ළඟ මිතුරුදම් තිබිය යුතුය. ආලය ලැබීමට නම් අප ආලය පිදිය යුතුය. එකලා වුවනට තමන් කැමැති වන දෙය සඳහා යෝග්‍ය වීමට අවශ්‍ය වූ ගුණදහම් තමන් තුළ වගා කිරීමෙන් ආලයේ පාරප්‍රාප්තිය ඉක්මනින් ළඟා කරගත හැකිය.